ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අපේ ජීවිතේ ගත කරද්දී ගත වෙන මොහොතක් මොහොතක් පාසා අපේ ජීවිතේ මොන හරි දෙයක් අපි සිතින් කයින් වචනයෙන් කරනවා. ඒ කරන ක්‍රියාවන් අතරේ අපිට පුළුවන් නම් යහපත් දේවල් කරන්න, ජීවිතයට යහපත උදා කරගන්නට, පෙන් රැස් කරගන්නත් පුළුවන්කම තිබෙනවා. තරුණ ජීවිතය කියන්නේ කාය ශක්තිය, දේහ ශක්තිය බොහොම හොඳින් මනාකොට තිබෙන කාලයක්නේ. ඉතින් මේ මානසිකව සුවපත්ව යහපත් දේවල් වල වැඩි වැඩියෙන් නිරත වෙන්න දහමට අනුව දිවි ගෙවන කෙනෙක්ට බොහොම හොඳින් කරන්න පුළුවන් දේවල්. ඉතින් මේ විදිහට යහපත් ජීවිතයක් ගත කරන්න, යහපත් ක්‍රියාවන්හි යෙදෙන්න ඔබට මඟ කියන්නට තමයි අපි යොවුන් දහම් වැඩසටහන සෑම සතියන්ත සෙනසුරාදාවකම ඔබට ශ්‍රද්ධාරෝප වාහිනිය ලක්විරු ගුවන්විදුලිය සමගින් සමීප කරන්නේ. අදත් අපි සූදානම් යොවුන් දහම් වැඩසටහනෙන් හෝරා දෙකක කාලය තුල ඔබේ ජීවිතයට යහපත ගුණධර්ම තථාගතයන් වහන්සේගේ ධර්මය ඇසුරින් කියා දෙන්නට. ඉතින් ඒ වෙනුවෙන් වැඩම කොට බදාළ මහමෙවුනා භාවනා සපුවාසිය අපේ පින්වත් ස්වාමින් වහන්සේ පළමු කොට අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාන්තු සාන්තු සාන්තු. ස්වාමීන් වහන්සේ සමගින් අද යොවුන් දහම් වැඩසටහන ඔබ වෙත අරන් එන්න ශ්‍රද්ධාරූප වාහිනිය වගේම ලක්විරු ගුවන්විදුලිය විකාශනය කරන්න බැතිබල දායකත්වයන් එකතු කරන්නේ ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය, සුදත් විජේසිංහ මහත්මයා සහ යශෝදා විජේසිංහ දියණිය විසින්. ඒ පින්වන්ත පිරිස දායකත්වයන් එක් කරද්දී ඔබටත් අවස්ථාව තිබෙනවා යොවුන් දරුවන්ගේ තරුණ ජීවිතය නිස්සාර වෙනුරින් නොදී සාරවත් කරන්න. ඔබට පුළුවන් මේ උතුම් දහම් වැඩසටහනේ බැතිබල දායකත්වයේ ඉදිරි දිනක දක්වන්න. ඉතින් ඔබට අවස්ථාව තිබෙන මේ සඳහා කතා කරන මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට. එසේනම් අපි පින්වත් ස්වාමින් වහන්සේට බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරමු අපේ ජීවිත සුවපත් කරන්න, අපට ජීවිතය හදා ගන්න, වරදින් නිවැරදි වෙන්න මඟ කියමින් මේ උතුම් යොවුන් දහම් වැඩසටහනේ ධර්මදේශනාව අපව සීලේ සමාදන් කරවමින් ආරම්භ කරන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාන්තු සාන්තු සාන්තු. නමෝ බුද්ධාය. පළමු අපි තෙරුවන් සරණ යමු. කියන්න මා සමගම සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. කවුරුත් පංචශීලයේ සමාදන් වෙන්න. මා කීවහම කියන්න. ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම්
කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් බොරු වූ කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුව මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, කෝටි සංඛ්‍යාත මිනිස් ප්‍රජාවක් අතරේ, කෝටි සංඛ්‍යාත මිනිස්සු අතරේ අපට මේ ජීවිතයේ මහා වාසනාවක්, මහා භාග්‍යයක් උදා වුණා. ඒ වාසනාව, ඒ භාග්‍ය තමයි කෝටි සංඛ්‍යාත මිනිස් ප්‍රජාවක් අතරේ අපි මේ අතලොස්සකට ඇත්ත අහන්න ලැබුණා. සත්‍ය ශ්‍රවණය කරන්න ලැබුණා. අපිට කෝටි සංඛ්‍යාත ප්‍රජාවක් අතරේ අපි අතලොස්සට විතරක් සත්‍ය අහන්න, ඇත්ත ශ්‍රවණය කරන්න වාසනාව ලැබුණේ මොකද? අපට බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය මුණ ගැහිච්ච නිසා. බුද්ධ ශාසනය මුණ ගැහිම හින්දයි අපි මේ ලෝකේ සත්‍ය අහන්නේ. බුද්ධ ශාසනය මුණ ගැහිච්ච නිසයි අපට ඒ ඇත්ත කතාව ශ්‍රවණය කරන්න ලැබුණේ. හැබැයි පින්වතුනි, අපට තේරුමක් තියෙන්න ඕන. අපට මේ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච ජීවිතේ ගත වෙන හැම තප්පරයක්, හැම නිමේෂයක් පාසම අහිමි වෙමින් තියෙනවා. අපි මේ ජීවිතේ ගත කරන තප්පරයක් ගානේ අපි යන්නේ මේ ලැබූ මනුස්ස ජීවිතේ අහිමි වීම පැත්තටයි. අපි මේ ලද මනුස්ස ජීවිතේ අපට අනුක්‍රමිකව අහිමි වෙලා යනවා. අහිමි වී යන මේ මනුස්ස ජීවිතේ බුද්ධ ශාසනයත් මුණ ගැහිච්ච මොහොතේ, සත්‍ය කතාව අහන්න ලැබිච්ච මොහොතේ
මේ ලැබිච්ච වටිනා සම්පත, මේ ලැබිච්ච වටිනා වාසනාව අපි ආරක්ෂා කරගන්නේ කොහොමද? එය අපි ගාව රැක ගැනීම පිණිස අප කළ යුත්තේ කුමක්ද? ඒ දේ අද මේ දේශනාව තුළින් මම ඔබට කියා දෙන්න කල්පනා කළා. මේ දේශනාව දේශනා කළේ අපගේ මහා කාරුණික, අපි ඉතා ශ්‍රද්ධාවෙන් සරණ ගිය ශාස්තෘන් වහන්සේ, අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම කාරණාවක්. මට අවශ්‍යතාවයක් ඇති වුණොත් මගේ ප්‍රයෝජනයට මේක හේතු වෙනවා කියලා හිතලා කෙනෙක් වතුර එනකල් ගැඹුරට හාරලා තමන්ගේ ධනය තැන්පත් කරනවා. ධනය ඇතුව උපන්න මිනිස්සු පින්වතුනි, තමන්ගේ ධනය ආරක්ෂා කර ගැනීම පිණිස මට ඉස්සරහට අවශ්‍යතාවයක් යෙදුනොත් එහෙම මට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා අර තමන්ගේ වස්තුව පොළොව ඇතුලේ හාරලා වතුර එනකල් ජඹුරට වලවල් හාරලා මේ වස්තුව මේ පෙට්ටිවල දාලා, ආරක්ෂිත පෙට්ටිවල දාලා තැන්පත් කරනවා. එතකොට එහෙම තැන්පත් කරන්නේ ධනවතුන් අතරේත් කොටසක්. ධනේ තියෙන ධනවතුන් අතරේ මට මේ ධනයට අනතුරක් වෙන්න පුළුවන්, මගේ ධනයට අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතන යම් නුවණක් තියෙන ධනවතුන් තමයි ඒ දේ කරන්නේ. තමන්ගේ වස්තුව පොළොව ඇතුලේ වලවල් හාරලා තැන්පත් කරනවා. ඒ තැන්පත් කරන එකට කියනවා නිධානය කියලා. ඒ නිධානය ධනවතුන් තැන්පත් කරන්නේ මෙන්න මේ වගේ අදහස් වලින්. රජවරුන්ට යම් යම් අවස්ථාවලදී වස්තුව ගෙවලා රැකවරණ ලබන්ට. එතකොට මේ ධනවතෙක් ජීවිතය ගත කරනකොට ඔන්න ආණ්ඩු මාර වෙනවා. හිටපු රජවරු නැතුව ගිහිල්ලා අලුතින් රජවරු පත් වෙනවා. එතකොට මේ රජවරු යටතේ ජීවත් වෙන ධනවතාට රජවරුන්ගේ හිත සතුටු කරගෙන ජීවිතය ගතකරන්න තමන්ගේ ධනය ඕන වෙයි කියලා හිතලා අනාගතය ගැන හිතන ධනවතා අර ධනය නිදානයක් විදිහට තැන්පත් කරනවා. හොරුන්ගෙන් වන පීඩාවලදී ඔවුන්ට වස්තුව දීලා නිදහස් වීමටත්. ඇතැම් වෙලාවක හොරාතුරන්ගේ පීඩා ආවොත් මගේ ජීවිතේට එහෙම පීඩාවකදී මං වස්තුව තියාගෙන හිටියොත් වටිනවා කියලා හිතන නුවණ තියෙන අය ධනය තැන්පත් කරගන්නවා නිදාන විදිහට. නායකාරයන්ගෙන් නිදහස් වීමටත්, දුර්භීක්ෂ කාලයකදී ගැනීම පිණිසත් මේ ලෝකේ නුවණැති අය නිධානය කියලා දෙයක් තැන්පත් කරනවා. ධනය ඇතුව උපන්න මිනිස්සුන්ටනේ පින්වතුනේ නිධානයක් තැන්පත් කරන්න පුළුවන්නේ. ධනය නැති මිනිස්සෙකුට තැන්පත් කරන්න වස්තුවක් නැහැනේ. ධනය ඇතුව ධන සම්පත්තියක් සහිතව උපන්න මිනිසයා අනාගතය ගැන හිතනවා නම්, ඉදිරිය ගැන හිතනවා නම්, මේ ධනයට හානියක් වෙන්න පුළුවන්, මේ ධනයට අන්තරායක් වෙන්න පුළුවන් කියලා හිතනවා නම් ආන්නේ බඳු උදවිය මේ ලෝකේ නිධානය කියලා දෙයක් තැන්පත් කරනවා. ඒ තමයි නිධානයේ කතාව. ඉතින් වතුර යනකල් ගැඹුරට වතුර මේ හාරලත්, වතුර මේ මතු වෙනකල් ගැඹුරට පොළව හාරලත් ඊටාම ආරක්ෂාකාරී විදිහට මේ නිධානයේ තැන්පත් කළත් ඒ හැම නිධානයක්ම ඒ තැන්පත් කරන උදවියට ප්‍රයෝජනට ගන්න බැරුව යනවා කියනවා. එක්කෝ මේ බොහෝ විෂමතා සිද්ධ වෙලා නිධානයේ තිබ්බ තැනින් වෙනස් වෙලා යනවා. ඇතැම් වෙලාවට අපි ඔය දන්නවනේ මේ පොළොව ඇතුලින් පස් කඩාගෙන වෙන තැන් වලට යනවා. මතු පිටින් වෙනසක් වෙන්නේ නැහැ. එතකොට පොළොව ඇතුලේ නිධානය තැන්පත් කරලා තිබ්බනම ඒ කොටස කඩාගෙන ගිහිල්ලා නිධානය තිබ්බ තැන මාරු වෙනවා. එක්කෝ නිධානයේ තැන්පත් කරපු තැන තැන්පත් කරපු පුද්ගලයාට අමතක වෙනවා. අපි හිතමු නිධානය තැන්පත් කරාට පස්සේ ඒ පුද්ගලයා හදිසි අනතුරකටපත් වෙලා ඒ පුද්ගලයාට තියෙන මතක ශක්තිය නැතුව යනවා. එතකොට පොළොව ඇතුලේ නිධානය තැන්පත් කළා, නමුත් මිනිසයාට තැන්පත් කරපු තැන මතක නැහැ. එක්කෝ නාගයෝ ඒ නිධානයේ තිබුණ තැනින් වෙනස් කරනවා. එක්කෝ යක්ෂයෝ ඒ නිධානයේ තිබුණ තැනින් වෙනස් කරනවා.
එක්ක ඔහුට නොපෙනෙන අකමැති උරුමකාරයෙක් නිධානය ගොඩ ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා අන්තිමේට යම් කලෙක ඔහුට තියෙන වාසනාව අවසන් වුණොත්, ඔහුට තියෙන පින අවසන් වුණොත් කොහොමත් ඔහුට මේ නිධානය අහිමි වෙලා යනවා. නිධානය ලැබුණේ යම් පිනකටනේ. ඒ පිනකට ලැබිච්ච නිධානය ඔහුට අහිමි වෙලා යනවා කියනවා. ඔහුගේ පින අහිමි වුණොත්. එහෙනම් මේ කතාවේ මේ නිධානය ගැන මා ඔබට කියා දීපු මේ කතාවේ තියෙනවා යම් අර්ථයක්. අනාගතය ගැන හිතන යම් කල්පනාවක් තියෙන ධනවත් මිනිස්සු ගොඩාක් මහන්සි වෙලා තමන්ගේ වස්තුව තැන්පත් කළත් ඒ අයට ඒ තැන්පත් කරන නිධානය ඇතැම් වෙලාවට නිෂ්ප්‍රයෝජන වෙලා යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා දන් දෙනවා නම්, සිල් ආරක්ෂා කරනවා නම්, සිත දමනය කරගෙන භාවනාවේ යෙදෙනවා නම්, ආන්න ඒක තමයි මහණෙනි ඊතා හොඳින් තැන්පත් කරන ලද නිධානයේ බවට පත් වෙන්නේ. මේ මනුස්ස ලෝකයේ උපන් ස්ත්‍රී පුරුෂයෝ දානය පුරුදු කරනවා නම්, සීලය ආරක්ෂා කරනවා නම්, භාවනාව පුරුදු කරනවා නම් මේන්න මේ විදිහට රැස් කරන පින තමයි ඒ අයට මනාකොට තැන්පත් කරපු නිධානයේ බවට පත් වෙන්නේ. පින්වතුනි තේරුම් ගන්න, අපි අතීත ජීවිතයක මේ සංසාර ගමන එනකොට අපි අතීත ජීවිතයක මේ දාන සීල භාවනා වශයෙන් නිධාන තැන්පත් කරලා තියෙනවා. ඒ නිධාන තැන්පත් කරපු නිසා තමයි මේ මනුස්ස ලෝකයේ කියන සුගතිය අපි උපන්නේ. ඒ සුගතිය උපදින කොටත් කෝටි සංඛ්‍යාත මිනිස්සු අතරේ බුදු කෙනෙකුගේ බණ අහන්න ලැබෙන තැනක අපි උපන්නා. විශේෂ පිනක්. කල්යාණ මිත්‍රයෝ ඉන්න තැනක අපි උපන්නා. විශේෂ පිනක්. ජීවිතය ගැන සත්‍ය අහන්න ලැබෙන තැනක අපි උපන්නා. විශේෂ පිනක්. හැබැයි මේ ලද පුණ්‍ය වාසනාව හැම කාලෙම තියෙන්නේ. මේක ගත වෙන මොහොතක් පාසා අපෙන් අහිමි වෙලා යනවා. ඊළඟට මේක හදිසි අනතුරකින් වගේ අපේ ජීවිතේ නැසුනොත් එහෙම ඒත් අහිමි වෙලා යනවා. එහෙම අවිනිශ්චිත එකක් මේ ලද මනුස්ස ජීවිතේ. ඒ ලද මනුස්ස ජීවිතේ මේ අවිනිශ්චිත බව තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නිධානයක් තැන්පත් කළ යුතුයි කියලා හිතනවා නම් එයා තැන්පත් කළ යුතුම නිධානය තමයි දාන සීල භාවනා වශයෙන් පුණ්‍ය නිධානය රැස් කිරීම. පින කියන එක පින්වතුනි පුදුමාකාර ආරක්ෂාවක්. පින කියන එක පුදුමාකාර රැකවරණයක්. මේ මනුස්සයාගේ ජීවිතයට තියෙන හැබෑම රැකවරණය පිනයි. ඒ පිනෙන් සලසා ගන්න රැකවරණය විනා අපට අන් රැකවරණයක් නෑ මේ ජීවිතේ. පිනක් නිසාම අපට තෙරුවන් සරණ ලැබුණා. පිනක් නිසාම මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා සත්පුරුෂය ඇසුරු කරන්න ලැබුණා. මේ පින රැක ගන්න ඕන. ඒ පින රැක ගන්නවා නම් ඒ කරන්න තියෙන්නේත් තව තවත් ජීවිතේ හොඳට පින් කරගන්න එක. මොකද මේ ලෝකයේ තියෙන භෞතික දේවල් කිසිවක්, අතින් අල්ලන්න පුළුවන් කිසිවක් අපට මනුස්ස ලෝකයේ දාලා යනකොට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි යම් කෙනෙක් මේ ජීවිතේ ගත කරනකොට දම්පැන් පූජා කරලා වේවා, සිල් ආරක්ෂා කරලා වේවා, සිත දමනය කරගෙන භාවනා කරලා වේවා, යම් පිනක් රැස් කරලා තිබුණොත් ඒක ඔහුත් එක්කම එනවා. බලන්න මේ නිධානය ගැන පෙන්වන දේශනාවේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේක පහදන හැටි. දාගැබ් වහන්සේලාටත් ගුණවත් සංඝයාටත් ආගන්තුකයින්ටත් යම් පුද්ගලයෙකුටත් මව්පියන්ටත් වැඩිහිටි සහෝදර සහෝදරියන්ටත් යමෙක් දන් දීම් කරනවා නම්, ගෞරව දැක්වීම ආදිය කරනවා නම් මනාකොට තැන්පත් කරපු මේ නිධානය
ඔහුගෙන් කාටවත් හොරෙන් අරගන්න බෑ. දැන් අනිත් මේ ලෝකේ තැන්පත් කරන නිදහන හොරුන්ට ඩැහැගන්න පුළුවන් දේවල්. හැබැයි අපි පින විදිහට යම් නිදහනයක් රැස් කරනවා නම් ඒක කිසි කෙනෙකුට හොරෙන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක කිසිම කෙනෙකුට මේ ජීවිතේ අපි පින විදිහට රැස් කරන නිදහනය අපෙන් උදුරා ගන්න හැකියාවක් නැහැ. දවසක් භාග්‍යතුන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කිංසු චෝරේ හිදූ හරං, මේ ජීවිතය තුළ අපි හොරුන්ට ගන්න බැරි දෙයක් විදිහට එකතු කරගත හැක්කේ මොකක්ද? එතකොට බුදුරජාන් වහන්සේ ඒ අහපු කෙනාට උත්තරේ දුන්නා, පුඤ්ඤං චෝරේ හිදූ හරං, පින තමයි හොරුන්ට අරගන්න බැරි වස්තුව. ඒ හොරුන්ට අරගන්න බැරි වස්තුව අපි අපේ ජීවිතේ රැස් කරගත්තොත් ඒක අපටමයි. ඒක වෙන කිසි කෙනෙකුට අපෙන් අයිති කරගන්න බෑ. පරලොව යද්දී තමාගේ පස්සෙන්ම එනවා. මේ පින විදිහට රැස් කරගන්න නිදහනය පරලොව යන කලට අපේ පස්සෙන් එනවා. ඔක්කොම අත්හැරලා පරලොව යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිදහානය තමයි අරගෙන යන්නට තියෙන්නේ. මේ ජීවිතේ අපි ඔක්කොම අත්හැරලා බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එක. මේ ජීවිතේ පින්වතුනි අපි ගත කරනකොට යම් යම් දේ එකතු කරනවාද අපේ ජීවිතේ සැප විඳින්න කියලා. සජීවී අජීවී වශයෙන් අපි එකතු කරගන්න සියලු දේ මෙහි අත්හැරලා දාලා අපට යන්න වෙනවනේ. මේකනේ ධර්මය, මේකනේ ඇත්ත. මේ සත්‍ය ලෝකයට දේශනා කළේ සත්‍යවාදී වූ සත්‍ය නාම වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය දේශනා කරනකොට ඥානෙ තිබුණ අයට මේ සත්‍ය තේරුණා. මේ සියල්ල අත්හැරලා දාලා මේ ලෝකේ යන්න වෙනවා කියන එක තේරුම් ගන්නට හොඳ සිදුවීමක්. මේ අපගේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ යුගයේ දඹදිව දක්වාම ආක්‍රමණයක් කරගෙන ආව තුර්කිය, යුරෝපය, ඉරාකය ආදී ওই ප්‍රදේශයේ සම්පූර්ණයෙන් ආක්‍රමණය කරගෙන ආව මහා බල ඇති, මහා තෙද ඇති අධිරාජයෙක්. ඒ අධිරාජ්‍යයා තමගේ අධිරාජ බලය පිහිටුවන්ට මේ රටවල් ආක්‍රමණය කරන්න ඕන කියලා කල්පනා කළේ අවුරුදු 20 දී. අවුරුදු 20 තරුණයා යුද්ධේ පටන් ගත්තේ. යුද්ධේ පටන්ගෙන එක දිගට ආක්‍රමණය කරගෙන ආවා. මහද්වීප 4ක් සම්පූර්ණයෙන් තමන්ගේ අනසක යටතට ගත්තා. ඒ තමයි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා. මේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා මේ විදිහට යුද්ධේ කරගෙන ඇවිල්ලා කඳවුරු බැඳගත්ත ඉන්දියාව ආක්‍රමණය කරන්න පෙර. ඉන්දියාව ආක්‍රමණයට පෙර තමන්ගේ මහා සේනාත් එක්ක කඳවුරු බැඳලා ඔහු මේ කඳවුරේ ඉන්නකොට මේ කඳවුරට සමීපයේ තිබුණා භික්ෂු ආරාමයක්. ඒ කාලේ පින්වතුනි රහතන් වහන්සේලාගේ යුගයේ ඒ ආරාමේ වැඩ හිටිය රහතන් වහන්සේ නමක්. ඇලෙක්සැන්ඩර් අධිරාජයාට මේ වෙනකොට ඔහුගේ වයස අවුරුදු 31ක් විතර. හොඳ තරුණයා. ඔහුට හිතුණා මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක පොඩ්ඩක් පිළිසඳර කතා කරන්න. එතකොට ආරාමයට ගොඩ වැදිලා මේ ඇලෙක්සැන්ඩර් මහා අධිරාජයා මේ වෙනකොට මහද්වීප 4ක අධිරාජයා මේ ස්වාමීන් වහන්සේට කිව්වා මම මේ අසවලා මම මේ මහා ප්‍රදේශයක අධිරාජයා මම මහා ඇලෙක්සැන්ඩර් කිව්වා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ කිව්වා මේ ඇලෙක්සැන්ඩර් අධිරාජයාට මං අදමයි ඔබ ගැන ඇහුවේ. මං ඔබ ගැන කලින් අහලා තිබුණේ නැහැ. ඒ නිසා මම කැමති තව ටිකක් ඔබත් එක්ක කතා කරලා ඔබේ තොරතුරු දැනගන්න. එතකොට මේ භික්ෂුන් වහන්සේට ඇලෙක්සැන්ඩර් අධිරාජය අවස්ථාව දුන්නා. හරි ස්වාමීනි, ඔබ වහන්සේ කැමති දෙයක් විමසන්න. මං ඔබ වහන්සේට පිළිසඳර කතා කරන්න සතුටුයි. එතකොට මේ ස්වාමීන් වහන්සේ
මේ ඇලෙක්සැන්ඩර් අධිරාජයගෙන් කියනවා මහා අධිරාජයෙක් වුණත් ඔබ මිනිස්සෙක්. මහා අධිරාජ බලයක් පිහිටුවාගෙන හිටියත් ඔබ මං වගේ මිනිස්සෙක්. මං දැනගන්න කැමතියි ඔබගෙන් ඔබටත් මට වගේ නිදිමත හැදෙනවද? එතකොට ඇලෙක්සැන්ඩර් අධිරාජයා කිව්වා ස්වාමිනී ඔව් මටත් නිදිමත හැදෙනවා. කිම මහරජය ඔබට නිදිමත හැදෙනකොට ඔබ අධිරාජ්‍ය 4ක පාලකයා නිසා ඔබ නිදාගන්නේ මේ අධිරාජ්‍ය 5ම වැහෙන විදිහට මේ මහද්වීප 4ම වැහෙන විදිහට ඔබේ විජිතේ පුරාම අතපය දිග ඇරගෙනද ඔබ නිදාගන්නේ. අනේ නෑ එහෙම නිදිනව නෙවෙයි මං යහනක සුවසේ සැතපෙනවා කිව්වා. එතකොට කියනවා මේ භික්ෂුන් වහන්සේ ආය අහනවා මහා අධිරාජෙක් වුණත් ඔබ මිනිස්සෙක්. මං වගේම මිනිස්සෙක්. මං අහන්න කැමතියි ඔබට බඩගිනි දැනෙනවද? ඔව් මටත් බඩගිනි දැනෙනවා. ඉතින් මහා අධිරාජ්‍යයක් වෙන ඔබට බඩගිනි හැදුනාට පස්සේ ඔබ මේ දැනට ජයගෙන තියෙන මහද්වීප 4ේම තියෙන අග්‍රම දේද කන්නේ? එහෙම නැත්නම් මේ සාමාන්‍ය පෝෂණීය ආහාරයක් අනුභව කරනවද? කිව්වා ස්වාමීනි එහෙම මේ මගේ විජිතේ පුරා තියෙන හොඳම කෑම මං කනව නෙවෙයි. මට සකස් කරලා දෙන පෝෂණීය ආහාරයක් මං කනවා. මේ විදිහේ කතා බහක් ඇති වුණා. මේ කතා බහේදී කවුරුවත් මේ වෙනකන් ඇලෙක්සැන්ඩර් අධිරාජයාට මේ සත්‍ය කියලා තිබුණේ නැහැ. මහා සුවිශාල අධිරාජ්‍යයක් පිහිටුවාගෙන ඉඳලත් ඒ අධිරාජ්‍යය තුල ඇත්ත ඉගෙන ගන්නට එකදු කෙනෙක් ඇලෙක්සැන්ඩර් හිටියේ නැහැ. හැබැයි ඔන්න ඔහු ආක්‍රමණය කරගෙන ඇවිල්ලා දඹදිව ආක්‍රමණය කරන්න සැරසෙනකොට එකම එක භික්ෂුවක් නිසා ඔහුට දැන් ඇත්ත අහන්න ලැබෙනවා. ඇලෙක්සැන්ඩර් අධිරාජයාට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඒ රහතන් වහන්සේ ඔබට කලිනුත් රජවරු හිටියා. ඔබට කලිනුත් යුද්ධ කරපු මහා බල තියෙන රජවරු හිටියා. කිම ඒ රජවරු අමරණීය වුණාද මැරිලා ගියාද? ස්වාමිනී රජවරු මැරිලා ගියා. ඔබේ පිය රජාණන් අමරණීය වුණාද මැරිලා ගියාද? ස්වාමිනී මැරිලා ගියා. පිය රජාණන්ට පෙර හිටපු මහරජවරු අමරණීය වුණාද මැරිලා ගියාද? ස්වාමිනී මැරිලා ගියා. එසේනම් ඔබ අමරණීය වේවිද මැරිලා යාවිද? ස්වාමිනී මාත් මැරිලා යනවා. පැහැදුනා. පැහැදිලා අච්චර කුරිරු විදිහට කරගෙන ආපු යුද්ධේ දඹදිව විතරයි යල්ලන්න තිබුණේ. එහෙම අනිත් පැත්තට හැරුණා. මොකද මේ යුද්ධයෙන් තමන් අල්ලගන්න දේ નિરර්ථකයි කියලා එක සැනින් තේරුණා. ආපහු හැරිලා ඔහු ඒ රහතන් වහන්සේට පොරොන්දුකුත් වෙලා තමයි පිටත් උනේ. ස්වාමීනි මම අවුරුදු 5ක් ඇතුළත මං ජයගත්ත සියලු විජිතයන් මේ තෙරුවන් සරණේ පිහිටුවල මං ඒ විජිතයන් වල ජනතාවට මේ උතුම් ධර්මයේ මේ සත්‍ය ධර්මයේ දෙනවා කියලා. ඒත් වින්තුනේ අවාසනාව ඒ අධිරාජයාට ඒ වචනේ කියලා මාස 5 ජීවත් වෙන්න ලැබුණේ නැහැ. ඔහු ආපහු යමින් ඉද්දීම අතරමඟදී හොඳටම ලෙඩ වුණා. ලෙඩ වෙලා දැන් ඔහුට ශරීරයට තේරෙනවා මගේ අන්තිම කාලේ මට අමාරුයි කියලා. එතකොට ලියන අමාත්‍ය හිටියා. මේ ලියන අමාත්‍යවරයාව ගෙන්නලා ඇලෙක්සැන්ඩර් මහා අධිරාජයා අවසාන කැමැති පත්‍රයක් ලියනවා. ඒ අවසාන කැමැති පත්‍රයේ ඔහු කාරණා 3ක් මූලික කරලා ලිව්වා. ඒ කාරණා 3 තමයි පළවෙනි එක ඔහු ලියනවා මේ ලියන්න ඇමතියාට කියනවා මෙහෙම ලියාපන්. මාගේ මෘත ශරීරය යම් පෙට්ටියක බහනවද ඒ මාව තැන්පත් කරන මගේ දේහය තැන්පත් කරන පෙට්ටියේ දේහයේ අත් දෙක එළියට දාන්න පුළුවන් විදිහට සිදුරු දෙකක් සකස් කරන්න ඕන. ඒ සිදුරු දෙකෙන් මගේ දේහයේ අත් දෙක එළියට දාලා තියෙන්න ඕන මිනිස්සුන්ට පේන්න. ඊළඟට මෘත ශරීරයේ තැන්පත් වෙච්චි මගේ ශරීරය මගේ මිනි පෙට්ටිය
මිහිදන් කරන තැන දක්වා ඔසවගෙන යන්න ඕන. මං ජයගත්ත විජිතයේ ඉන්න දක්ෂම වෛද්‍යවරු. විශේෂඥ වෛද්‍යවරු විසින් මගේ පෙට්ටිය උස්සන්න ඕන කිව්වා. ඒ තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ විදිහට කියනවා යම් තැනක දේහය තැන්පත් කරලා තියෙනවාද එතන ඉඳලා දේහය මිහිදන් කරන තැනට අරගෙන යන මාවත මම රජෙක් විදිහට අධිරාජෙක් විදිහට හරි හම්බ කරපු සකල සම්පත්තිය අතුරලා මේ මාවත සරසන්න ඕන. එතකොට මේ ලියන අමාත්‍යයා මේ කාරණා තුන අවසාන කැමැතිපත්‍රයේ කරුණු තුන ලියලා අහනවා මහා අධිරාජයෙක් වෙන ඔබ මේ විදිහේ කැමැතිපත්‍රයක් ලියන්නේ ඇයි? එහෙනම් මේකට හේතුවත් ලියාගනින් කියලා ඇලෙක්සැන්ඩර් අධිරාජයා මේකට හේතු කිව්වා. ඔහු කියනවා මේ මිනී පෙට්ටියේ අත් දෙක දාන තැන සිතුරු දෙකක් මේ හාරලා එතනින් එළියට දෑත් දෙක පේන්න දාන්න කිව්වේ. මගේ මෘත ශරීරය ඔසවගෙන යනකොට මාගේ රටවැසියා දකින්න ඕන මගේ හිස් අත් දෙක. ඒ හිස් අත් දෙක දකිනකොට ඔවුන් තේරුම් ගනීවි මෙච්චර මහා අධිරාජ්‍ය බලයක් පිහිටවපු මෙච්චර වස්තු සම්භාර එකතු කරපු මෙච්චර භූමියට අධිපතියාත් මැරිලා යන්න ගියේ හිස් අතින්. කිසිවක් ඔහු අරගෙන ගියේ නෑ කියලා තේරුම් ගනී. ඒ උදෙසායි එහෙම කරන්න කිව්වේ. ඊළඟට දෙවෙනි කාරණේ විදිහට මේ මිනී පෙට්ටිය ඒ විජිතයේ ඉන්න දක්ෂම වෛද්‍යවරුන්ට ඔසවන්න කිව්වේ. මේ විජිතේ මේ විදිහේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා ඕන රෝගයක් සුව කරන්න පුළුවන්. නමුත් මෙබඳු වෛද්‍යවරු ඉඳලාවත් මෙච්චර ධනයක් තියෙන ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ජීවිතය මරණයෙන් ගලවා ගන්නට බැරි වුණා කියන එක තේරෙන්නයි දක්ෂ සෛල්‍ය වෛද්‍යවරුන්ට මේ මිනි පෙට්ටිය උස්සන්න කිව්වේ. ඊළඟට ඇලෙක්සැන්ඩර් අධිරාජයා කියනවා අවසාන තීරණය විදිහට මේ මාවතේ මගේ සකල සම්පත්තිය අතුරන්න කිව්වේ තව අර්ථයක් ඇතුව. ඒ තමයි ජීවත් වෙලා ඉන්න කාලේ ඇලෙක්සැන්ඩර් අධිරාජයා මෙච්චර වස්තුවක් හරි හම්බ කළා. හැබැයි මැරිලා යනකොට ඒ වස්තුවෙන් කිසිවක් ඔහු අරගෙන ගියේ නෑ. ඒවා මෙහෙ දාලා ගියේ කියලා මිනිසුන්ට පේන්න. ඒ නිසා පින්වතුනි මේ ජීවිතේ අපි කොච්චර හරි හම්බ කළත් කොච්චර වස්තු එකතු කළත් කොච්චර ඥාතීන් එකතු කළත් සජීවී අජීවී ලෙස අපි මේ එකතු කරන හැමදේම අපට දාලා යන්න වෙනවා. හැබැයි අපි රැස් කරගෙන තිබුණොත් එහෙම පින කියන නිධානය ආන්නේ පුණ්‍ය නිධානය ඒ පින නම් වූ නිධානය අපට අරගෙන යන්නට අවකාශ සැලසෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා ඔක්කොම අත්හැරලා පරලොව යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිධානය තමයි ඒ අයට අරගෙන යන්න සිද්ධ වෙන්නේ. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ පින රැස් කළා නිධානයක් කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේ මේ පුණ්‍ය නිධානය ගැන පින නම් වූ නිධානය ගැන මේ දේශනාව සිද්ධ කරන්න පසුබිම් වුණෙත් එහෙම සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ දවසක් එක උපාසකයෙකුගේ ගෙදර දානෙට වැඩම කළා. දැන් මේ උපාසකයා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දම් බෙදනවා. දම් පූජා කරනකොට මේ උපාසකයාට මොහු ඇත්තෙම අමාත්‍යවරයෙක් මේ ඇමතියාට රජුරුවෝ පණිවිඩයක් කෙව්වා රාජපුරුෂයෙක් අතේ. මේ රාජපුරුෂයා ඇවිල්ලා අර දම් බෙද ඉන්න අමාත්‍යවරයාට කනට කරලා කිව්වා මෙහෙම රජුරුවෝ ඔහෙට එන්න කිව්වයි කියලා. එතකොට මේ අමාත්‍යවරයා හරි ලස්සන කතාවක් කිව්වා. රජුරුවන්ට ගිහින් කියපන් මේ වෙලාවේ මං නිධානයක් තැන්පත් කරනවා කියලා. නිධානයේ වැඩේ ඉවරුණාට පස්සේ එන්නම් කිව්වා කියලා කියපන් කිව්වා. එතකොට නිධානය කියලා කිව්වේ මොකද්ද ඒ වෙලාවේ? ඔහු නිධානය කියලා අදහස් කළේ දන් දෙමින් තැන්පත් කරන නිධානය. තමන් ලැබූ වස්තුව අත්හරිමින් තැන්පත් කරන නිධානය. ඒ නිධානය තමයි පින්වතුනි හැබෑම නිධානය. හැබෑවටම සැප උපද්ද නිධානය පිනින් රැස් කරන නිධානය.
මේ පුණ්‍ය නිධානය හැම දිනාටම බෙදා ගන්නට බෑ. හොරුන්ට පැහැර ගන්නටත් බෑ. තමාගේ පස්සින් එන අන්න ඒ පුණ්‍ය නිධානයයි නුවණැත්තා පින් වශයෙන් කළ යුත්තේ. මේ කවුද මේ විදිහට දේශනා කළේ? අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තුන්ලෝම අවබෝධ කළ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාරනවා තමාගේ පස්සෙන් එන ඒ පුණ්‍ය නිධානය තමයි නුවණැත්තා පින් වශයෙන් කළ යුත්තේ. නමුත් වර්තමානයේ සමහර විට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි සැදැහැසිත නැති හිස් මිනිස්සු කියන කතා අහලා ඇතැම් උදවිය මේ අදහස්වල බැසගෙන ඉන්නවා මේ පින් කරන්න හොඳ නෑ. පින් කළොත් සසර දිග් ගැහෙන්නේ. පින් කළොත් එහෙම අපි දෙව්ලොව ගිහිල්ලා ඒ දිව්‍ය සැපේ අතරමං වන්නේය. මේ ආදී নানা ප්‍රකාර විකාර අදහසල නැද්ද? ඒ විකාර අදහස් සියල්ල බැහැර කරගන්නට බැහැර කරගෙන මේ ලැබිච්ච ජීවිතේ පින කියන එක මේ මොහොතක්වත් අත් නොහැර රැස් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමෙස්සති. පින කියන එක ගැන කවදාවත් අවඥාවෙන් හිතන්න එපා කියනවා. මේක මේ චූටි පිනක්. මේක නම් මගේ පස්සේන එකක් නෑ කියලා පින කියන එක ගැන හිතන්න එපා කියනවා අවඥාවෙන්. අවඥාවෙන් හිතන්න එපා කියන එක අදහස මොකද්ද? පින කියන එක හැල්ලු කරලා මේක පොඩි එකක් නේ කියලා හිතන්න එපා කියනවා. උදබින්දු නිපාතේන උදකුම් බොහෝ පිපූරති. වතුර උනත් බින්දුව බින්දුව වැහෙනකොට යම් කෙනෙක් කලයක් අරගෙන ගිහිල්ලා ඒ බින්දු ටික එකතු කරගත්තොත් ඒ වතුර බින්දුව බින්දුව එකතු වෙලා තමයි කියනවා වතුර කලයක් පිරීලා යන්නේ. පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝක තෝකම්පි ආචිනං. ඔය විදිහට ටික ටික හෝ කරගන්න පිනෙන් තමයි යම් කලෙක පින්වන්තයෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන් පිනින් ඉතිරී යන්නේ. පින්වන්තයෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන් පිනින් ඉතිරී යන්න නම් ටික ටික හෝ රැස් කරන පිනක් තිබිය යුතුමයි. මේ චූටි පිනකත් තියෙන ආරක්ෂාව, රැකවරණයේ ආශිර්වාදය හරි පුදුම සහගතයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ඇතැන් වෙලාවට මේ ගම්මානවලට රහතන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. ඔන්න උදේම දුප්පත් මිනිස්සු ගෙවල් වල ඉඳලා ඒ දුප්පත් මිනිස්සු ගෙයින් එළියට එනකොට දකිනවා මෙන්න භික්ෂුවක් පාත්‍රයක් අරන් වඩිනවා. අනේ ගේ ඇතුළට දුවගෙන ගිහින් බලනවා දෙන්න දෙයක් තියනවද? දෙන්න දෙයක් තියනවද කියලා බලනකොට තියෙන්නේ දන් කුඩ ටිකක්. හැලිය ඇලවිච්චි දන් කුඩ ටිකක් තියෙනවා. වෙන කිසිම දෙයක් තමන්ගේ ගෙදර නැහැ. එතකොට ඔහු ඒ දන් කුඩ ටික හූරලා ඒ නීරස දන් කුඩේ හැබැයි දෙනවා. තමන්ට උනත් බඩ පුරව ගන්න තියෙන්නේ ඒ දන් කුඩ ටික. තමන්ගේ දරුවෙක් කන්නකොට දෙනවා නම් දෙන්න තියෙන්නේ දන් කුඩ ටික. ඊට වඩා සොච්චමක් ගෙදර නැහැ. අමාරුවෙන් අර දන් කුඩ ටික අර භික්ෂුන් වහන්සේට පූජා කරනවා. පිනක තියෙන ආසිරිය බලන්න. ඒ දන් කුඩ ටික දාණයට පූජා කරපු කෙනා ආයේ උපදින සංසාරේ කවදාවත් දන් කුඩ ටිකක් සමහරවිට ඇහැට දකින්නේවත් නැහැ. ප්‍රණීත භෝජන ලබනවා. ඊතා සැපසේ ජීවිතේ ගත කරන්න අවස්ථාව ලබනවා. මේ තමයි පිනක තියෙන ආසිරිය. පින විදිහට කරන්නේ පුංචි දෙයක්. නමුත් ඒට සැලසෙන විපාකය අසිරිමත්. ඒට සැලසෙන විපාකය ඊතා අසිරිමත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන්න ලැබෙනකොට බලන්න මේ ධර්මය අහන්න ලැබෙනවා කියන්නේ විශාල පිනක්. ධර්මය අහන්න ලැබීම පිනකට ලැබුණා. දැන් මේ ධර්මය අහද්දී තව පිනක් රැස් කරගන්න පුළුවන්. ඒ තමයි ධර්මය අහද්දී හිත පහදවන්න ඕන. ධර්මයට සාදුකාර දෙන්න ඕන. මේ බුද්ධ දේශනාවේ එක තැනක තියෙනවා එක්තරා පුරුෂයෙක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ ස්වාමීන් වහන්සේ බණ කියනකොට ඒ ස්වාමීන් වහන්සේගේ මුඛයෙන්
නිල් මහ නිල් මල් සුවඳ විහිදෙනවා. උන්වහන්සේ ධර්මයේ කතා කරනකොට උන්වහන්සේගේ මුඛ සුගන්ධය හැම තැනම විහිදෙනවා. නිල් මහ නිල් මල් සුවඳයි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ස්වාමීන් වහන්සේගේ මුව මෙහිම නිල් මහ නිල් මල් සුවඳ උනේ කොහොමද? එතකොට සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒ නිල් මහ නිල් මල් සුවඳ උනේ ධර්මයේ දේශනා කරනකොට ඒ දහම් කතාව අහගෙන අතීත බුද්ධ ශාසනයක බණ අහලා ඒ බණ අහනකොට බණට සතුටු වෙලා සාදු සාදු කියලා මේ බණ අනුමෝදන් වෙලා බණ අනුමෝදන් වෙන්න මේ කටින් සාදු කියලා කිව්වා. හොඳයි කියලා බණ අනුමෝදන් වුණා. ඒ දහම් කතාව අනුමෝදන් වෙමින් යම් පිනක් රැස් කළාද ඒ පිනට සැලසෙච්චි විපාකය තමයි. ඒ පිනට සැලසෙච්චි සුළු විපාකය උපදින ජීවිතේ මුව සුවඳයි. අවසානයේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණේ ගෞතම බුද්ධ ශාසනයේ. ඒ ජීවිතෙත් මුකේ සුවඳයි. ඒ නිසා තේරුම් ගන්න ඕන අපි මේ පිනක තියෙන වටිනාකම. දෙව් මිනිසුන්ට තමන් කැමති හැම සැප සම්පතක්ම දෙන්නේ මේ පුණ්‍ය නිධානයෙන් තමයි. යමෙක් යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ සියල්ලම මේ පුණ්‍ය නිධානයෙන් ලබා ගන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඔබ අහලා ඇති මහා සිටුවරයෙක් හිටියා පින්වතුනි ජෝතිය සිටු කියලා. මේ ජෝතිය සිටුවරයා මහා ධනයක් තිබුණ කෙනෙක්. එක කලෙක මේ ජෝතිය සිටුවරයාගේ මහා සිටු මන්දිරේ බලන්න මේ ජෝතිය සිටුවරයාට පිනට මේ වර්ණනා කරන්න අමාරු තරම් මහා අසිරිමත් සිටු මන්දිරයක් ලැබුණා. මේ සිටු මන්දිරේ ජෝති සිටුවරයා කරන්න ඕනේ කියලා එදා හිතනකොට ඒ සිටු මන්දිරේ කරවන්න ආවා කියන්නේ පින්වතුනි වෙස්කම් දෙව්පුතු. එතකොට විශ්මකර්ම දිව්‍යපුත්‍රයා තමයි වඩුවෙක් විදිහට ඇවිල්ලා මේ සිටු මන්දිරේ හැදුවේ. ඉතින් එපමණකින් ඔබට තේරුම් ගත්ත කිනේ කොහොම තියෙන්නේ නැද්ද කියලා සිටු මන්දිරේ. විශ්මකර්ම දිව්‍යපුත්‍රයා කරවපු මෙහි අසිරිමත් සිටු මන්දිරේ බලන්ට දවසක් අපේ බිම්බිසාර මහරජුරුවෝ පැමිණිලා තිනවා. මහරජුරුවෝ එදා ආවේ රජුරුවන්ගේ පුත්‍රයා අජාසත්තත් එක්ක. අජාසත්තට මේ මන්දිරේ දකිනකොට චූටි කාලෙම ලෝභකම හටගත්තා. ලෝභකම හටගෙන අජාසත්ත මේ චූටි කුමාරයා හිතනවා මම නම් අපේ තාත්තා වගේ මෝඩ වෙන්නේ මං යම් කලක රජ වුණොත් එහෙම මම මේ සිටුවරයාට පහර දීලා මං සිටුවරයාගේ සිටු මන්දිරේ අල්ල ගන්නවා කියලා හිතුවා. පුංචි කාලේ මොහොම හිතපු අජාසත්ත රජ වුණා. රජ වුණාට පස්සේ අජාසත්ත සේනා සංවිධානය කරගෙන ආවා කියනවා ජෝතිය සිටුවරයාගේ සිටු මන්දිරය අල්ලන්න. හැබැයි ජෝතිය සිටුවරයාට තිබුණේ මහ පිම්බලය. මේ සිටු මන්දිරය ආරක්ෂා කළා බාහිර පවුර යක්කු. අර අජාසත්තගේ සේනාවට මේ යක්ෂයෝ පහර දුන්නා සේනාව සීසීකට යන්න. අජාසත්ත පැරදුනා. පැරදිලා අජාසත් රජුරුවෝ බොහෝම සෝකෙන් බුදුරජාන් වහන්සේ ළඟට යනවා. යද්දි මෙන්න අජාසතට පේනවා බුදුරජාන් වහන්සේගේ ළඟ වාඩි වෙලා ජෝති සිටුවරයා බණ අහනවා. කේන්ති ගියා අජාසත් රජුරවන්ට. බුදුරජාන් වහන්සේ ඉස්සරහම ජෝති සිටුවරයාට චෝදනා කළා. ඔහේ මගේ සේනාවට ඔහේගේ සේනාව ලහුවා හොඳටම පහර දීලා දැන් මෙතන ඇවිල්ලා මොකවත් දන්නේ නැහැ වගේ බණ අහනවා නේ කිව්වා. එතකොට ජෝති සිටුවරයා අහනවා ඇයි මහරජතුමනි ඔබතුමා මගේ සිටු මන්දිරය ආක්‍රමණය කරන්නවත් හිතුවද? සිටු මන්දිරය ආක්‍රමණය කරන්න ඕනේ රජතුමනි පුළුවන් නම් මේ මගේ අතේ තියෙන එක මුද්දක් ගලවලා ගන්න කියලා ජෝති සිටුවරයා තමන්ගේ අත දික් කළා. ඒ අතේ පින්වතුනි මේ ඇඟිලි හතරම තිබුණා කියනවා මුදු හතර. මේ මුදු හතර අජාසත් රජුරුවන්ගේ පැත්තට දික් කරාම අජාසත් රජුරුවෝ ඇත්තු 5 දෙනෙකුගේ විතර හයිය තිබ්බා මේ රජාට. ඒ හයියෙන් ඇද්දා කියනවා මේ මුද්දක් ගලව ගන්න.
හැබැයි ඒ මුද්දක් චුට්ටක්වත් හොලවන්න බැරුව ගියා. එහෙම හොලවන්න බැරි වෙච්ච මේ මුදු ටික ජෝතිෂ සිටුවරයා නිකම්ම ගහලා පහසුවෙන් ගැලෙව්වා. ගැලවලා ජෝතිෂ සිටුවරයා කියනවා ලස්සන කතාවක්. රජතුමනි, අතීතේ මම පින් රැස් කළේ මගේ වස්තුව කිසි කෙනෙකුට ගන්නට බැරි වෙන විදිහටයි. අතීතේ මම පින් රැස් කරනකොට බුදුරජාණන් වහන්සේ මට කරපු අවවාදයක් නිසා මම පුණ්‍ය ධර්මයන් රැස් කළේ. මේ රැස් වෙන පින, මේ රැස් වෙන පිනේ අනන්ත පුණ්‍ය අනුහසින් මට ලැබෙන වස්තු සම්භාර කිසිවෙකුට මගෙන් හොරෙන් ගන්නට නොලැබේවා, මගේ අකමැත්තෙන් ගන්නට නොලැබේවා කියන අදහසින්. ඒ අදහස නිසා මගේ වස්තු කිසි කෙනෙකුට ගන්න බෑ කිව්වා. එතකොට බලන්න, භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දෙව් මිනිස්සුන්ට තමන් කැමති හැම සම්පතක්ම දෙන්න මේ පුණ්‍ය නිධානයට පුළුවන්. යමෙක් යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ සියල්ලම මේ පුණ්‍ය නිධානයෙන් ලබා ගන්න පුළුවන්. නුවණැති කෙනෙක් යමක් පතාගෙන පින් කරනවද, පිනට පුළුවන් ඒ ප්‍රාර්ථනා කරන දේ ලබලා දෙන්න. එහෙනම් පින්වතුනි, මේ පින කියලා කියන්නේ හරි අසිරමත් එකක් නෙමෙයිද? හරි ආශ්චර්යමත් එකක්. මේ සම්බුද්ධ ශාසනය මුණ ගැහිච්ච ජීවිතේ, සම්බුද්ධ ශාසනය තුල අපි අපේ ජීවිතේ ලබන්න කැමති ගොඩාක් දේවල් තියෙනවා. ඒ අපි කැමති දේවල්, අපි පතන දේවල් අපට ලබා ගන්න පුළුවන් දෙයක් ලැබිලා. ඒ තමයි රැස් කරන පින. හොඳට පින් කරලා යමක් ප්‍රාර්ථනා කරනවද, ඒ ප්‍රාර්ථනා කරන සියල්ල පුණ්‍ය නිධානයෙන් ලබාගත හැක්කේය. ලස්සන රූපයක් ලැබෙන්නටත්, මිහිරි ස්වරයක් ලැබෙන්නටත්, මනාක පසකින් යුතු සුන්දර සිරුරක් ලැබෙන්නටත්, ඉහළ සමාජ තත්වයක් ඇතුව පිරිවර සම්පත් ලැබෙන්නටත් මේ පුණ්‍ය නිධානයයි හේතු වෙන්නේ. ඊළඟට ප්‍රාදේශීය රජකම් ලැබෙන්නටත්, සැප සම්පත් ලැබෙන්නටත්, ප්‍රියමනාප සක්විති රජ සැප ලැබෙන්නටත්, දෙව්ලොව දිව්‍ය රාජ්‍ය ලැබෙන්නටත් මේ හැම දෙයකටම පුණ්‍ය නිධානය හේතු වෙනවා. මිනිස් ලොව සැපත්, දිව්‍ය ලෝකයේ සැපත්, තව යන්තාක් සැප ඇත්නම් ඒ සියල්ලත් ඊළඟට සියලු සැප අතර අග්‍ර වූ අමා නිවන් සැපයත් ලැබෙන්නේ පුණ්‍ය නිධානයෙන්මයි. එනම් මේ පින කියලා කියන්නේ ආශ්චර්යමත් එකක්, අද්භූත එකක්. ඒ ආශ්චර්යමත් අද්භූත පින ඔබ නිධානයේ ලෙස ඔබේ ජීවිතේ රැස් කරගත යුතුයි. ලැබූ මනුෂ්‍ය ජීවිතයේ තියෙන පින්වතුනේ අපිට මේ සත්‍ය අහන්න ලැබුණු, සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබුණු, උතුම් බණපද අහන්න ලැබුණු මේ මනුෂ්‍ය ජීවිතේ, මේක වටින මනුෂ්‍ය ජීවිතයක්. සාමාන්‍ය මේ සංසාර ගමනේ ලැබෙන මනුෂ්‍ය ජීවිත අතරේ, සංසාර ගමනේ ලැබෙන ජීවිත අතරේ අපිට ෂණ සම්පත්තියක් එක්ක ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතේ වචනෙන් කියන්න බැරි තරම් වටින එකක්. හැබැයි මේ වටින මනුෂ්‍ය ජීවිතේ අපිට ලැබුණේ හරි ටික කාලයකටනේ. අපිට මේ මනුෂ්‍ය ජීවිතේ ලැබෙනකොට අපිට ආයුෂ ප්‍රමාණය සොච්චම් වෙලා. අවුරුදු 80යි, අවුරුදු 70යි, 60යි අපි මේ මනුෂ්‍ය ජීවිතය අත්හැරලා දාලා යන්න ඕන. කැමැත්තෙන් වේවා අකමැත්තෙන් වේවා ආයුෂ ටික අවසන් වෙච්ච මොහොතේ මේ මනුෂ්‍ය ජීවිතය අත්හැරලා දාලා යන්න වෙනවා. මනුෂ්‍ය ජීවිතේ මෙතන අත්හැරෙනකොටම අපට ලැබිච්ච මේ තෙරුවන් සරණ යෑමේ භාග්‍ය, පින් රැස් කර ගැනීමේ අවස්ථාව, ධර්මයේ ඇසීමේ අවස්ථාව, සත්පුරුෂය ඇසුරු කිරීමේ අවස්ථාව, මේ ඔක්කොම ටික අහිමි වෙනවනේ. ඒ ටික අහිමි වෙන්න නොදී අපි රැක ගන්නවා නම් අපිට තියෙන එකම එක පිළිවෙලයි. ඒ තමයි නොපමාව පින් කිරීම, අප්‍රමාදීව පින් කිරීම. ඒ නිසා ජීවිතේ හොඳට පින කරගන්න. භාග්‍යතුන් වහන්සේ තවදුරටත් වදාලා සමාධිය ඇති කර ගැනීමටත් යෝනිසෝ මනසිකාරයේ යෙදීම නිසා විද්‍යා විමුක්තිය වශයෙන් ලබන චිත්ත දියුණුව කරා යන්ටත්, ඒ ගුණධර්ම කෙරෙහි සිතේ වසඟය පවත්වන්නටත් මේ හැම දෙයකටම පුණ්‍ය නිධානය හේතු වෙනවා.
අර්ථ ධර්ම නිරුක්ති පටිභාන යන පටිසම්භිදාවන් අෂ්ට විමෝක්ෂයන් ශ්‍රාවක බෝධිය පසේ බුදු බව කොටින්ම ශ්‍රී සම්බුද්ධත්වයේ පවා පුණ්‍ය නිධානයෙන් තමයි ලබා දෙන්නේ. දැන් අපේ බෝසතාණන් වහන්සේ සංසාර ගමනේ පින් රැස් කරපු හැටි අපගේ භාග්‍යතුන් වහන්සේ විසින්ම දේශනා කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී ඒ මහා ශ්‍රාවක රහතන් වහන්සේලා ගෞතම බුද්ධ ශාසනය තුල අමාඵල ලබාගෙන උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කරන්ට පින්පුරපු හැටි ඒ උත්තමයන් වහන්සේලාගේ අතීත ජීවිත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔක්කොම පිනකින් කරගෙන තියෙන්නේ. රැස් කරන පිනකින්මයි කරගෙන තියෙන්නේ. ඔය පිනේ තියෙන අසිරිය තේරෙන්න මම කියන්න. ඈත අතීතයේ පහළ වුණා 30 බුදුරජාණන් වහන්සේ. අපි ඔය 820 බුදුරජාණන් වහන්සේලා වන්දනා කරනකොට අපි කියන්නේ 30 බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිද්දී කෝකිලයකට එහෙම නැත්නම් කොහෙකට බොහොම රසවත් අඹයක් හම්බ වෙලා. මූ මේ අඹේ අරගෙන අඹේ හොටින් අරගෙන මූ ඉගිල්ලලා යනවා. ඒ ඉගිල්ලලා යනකොට දැක්කා බුදුරජාණන් වහන්සේ මෙහිම වඩිනවා. අනේ මේ තිරසනාට හිතක් උපන්නනේ පින්වතුනේ එකපාරට මේ ප්‍රණීත අඹ ඵලය අනේ මට අර බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඇතිනම් කියලා හිතුණා. මේ කෝකිලයා මේ කොහා මේක හිතනකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හිතින් ඒ සතාගේ හිත දැක්කා. දැකලා භාග්‍යතුන් වහන්සේ මේ සතාට පේන්න මෙහෙම පාත්‍රය එළියට අරගත්ත සිවුරෙන්. එතකොට මේ කොහාට තේරුණා බුදුරජාණන් වහන්සේ මගේ අඹපලේ පිළිගන්න ලැහැත්ති. උගිලලා ගිහිල්ලා පාත්‍ර කටේ වහලා තමන්ගේ හොටේ තිබුණ අඹය පාත්‍රය ඇතුළට අතෑරියා පූජා කළා. සතුටුයි මේ කෝකිලයට. සතුටට ඌ බුදුරජාණන් වහන්සේට උපහාර විදිහට හිතාගෙන තමන්ගේ මිහිරි හඬින් මූ සද්දෙට කෑ ගැහුවා. පින් දෙකක් රැස් කළා. එකක් තමයි බුදුරජාණන් වහන්සේට අර ප්‍රණීත අඹය පූජා කළා. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේට උපහාර විදිහට මිහිරට නාද කළා. බලන්න එදා ඒ අඹ ඵලය පූජා කරගෙන බුදුරජාණන් වහන්සේට උපහාර පිණිස නාද කළ පිණින් එදා පටන් ගෞතම සාසනයේ මුණ ගැහෙන ජීවිතයට එනකන් ආයේ දුගතියක ගියේ නෑ කියනවනේ. සුළුපටුයිද මේ පින? එදා පටන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුණ ගැහෙනකන් ආයේ දුගතියක් දැක්කේ නෑ කියනවා. තෙරුවන් සරණ සහිත කල්යාණ මිත්‍රයෝ සහිත ධර්මයක් අහන්න වාසනාව ලැබෙන පින්පුරා ගන්න වාසනාව ලැබෙන සුගතියම ජීවිතය ආරක්ෂා වුණානේ. මේ ආරක්ෂාව පින්වතුනේ අපිට වෙන මොකකින්වත් අදා ගන්න පුළුවන්ද? පිනකින් ඇර පිනෙන්මයි. අවසානයේ ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඕන භික්ෂුවක් විදිහට බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ මේ ලෝකේ රසයන් අතර අග්‍රම රසය වන අමා නිවන් රසය වළඳන්ට වාසනාව ලැබුණා. මොකද ප්‍රණීත අඹපරයක් බුදුරජාණන් වහන්සේට පූජා කරපු පින්න විපාක දුන්නා. ඊළඟට ඒ රහතන් වහන්සේ අන් අයට දහම් කතාව කරන්න උන්වහන්සේ මුව විවර කරනකොට උන්වහන්සේගේ මිහිරි ස්වරයට දෙව් බඹුන් පවා වසඟ වෙලා යනවා. මිහිරි ස්වරයේ බණ කියන භික්ෂුව කවුද? ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ. ඒ උන්වහන්සේ රැස් කරපු පින. ඒ නිසා පින්වතුනේ මේ සියල්ල පුණ්‍ය නිධානයෙන් ලබා දෙනවා. ওই විදිහට යම් මේ පුණ්‍ය සම්පත්තියක් ඇද්ද එය විශාල යහපතක් සලසනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වැනි ප්‍රඥාවන්ත සත්පුරුෂයන් කළ පින් ඇති බව ගැන පින් කිරීම ගැන නිරන්තරයෙන් ප්‍රශංසා කරන්නේ. ඒ නිසා අද මේ නිධානය ගැන පුණ්‍ය නිධානය ගැන ඔබට ශ්‍රවණය කරන්න වාසනාව ලැබුණේ. බුදුරජාණන් වහන්සේ උතුම් රහතන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා වර්ණනා කරන පින ගැන අහන්න ලැබුණ, පින ගැන ශ්‍රවණය කරන්න ලැබුණ මේ පින්වතුන්ලා හැම දිනාට
අප්‍රමාදීව පින් කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සක්දෙව් රජුන් ප්‍රධාන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය ලෝකපාලක ඉෂ්ඨකාමී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය ආශිර්වාදයෙන් වැඩේවා. මේ හැම දිනාට දෙවියන්ගේ රැකවල් සලසා දෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලු පින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ යොවුන් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය, සුදත් විජේසිංහ මහතා සහ යශෝදා විජේසිංහ දියණිය විසින් ඒ අයගේ නමින් සැප්තැම්බර් මාසේ 19 වෙනි දිනට මිය පරලෝ ගොස් වසර 14ක් සපිරෙන මියගිය මිනුවම් පිටියගේ නිමල් පීරිස් සොහොයුරාටත් මීට මාස 3කට පෙර ජූනි මාසේ 10 වන දින මිය පරලෝ ගිය සජිතා ප්‍රියන්වදා විජේසිංහ සොහොයුරියටත් එම්.එල්. පීරිස් පියාණන්ටත් සෙස්ලින් කුරුප්පු මෑණියන්ටත් මිනුවම් පිටියේ නන්ද පීරිස් සොහොයුරාටත් චිත්‍රා ඉන්ද්‍රාංගනී නාරංගුල මෑණියන්ටත් විජිත සිද්ධි පියාණන්ට සහ නමින් මේයන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන්ව ඒ අයගේ පරලෝ ජීවිතයේ සැපවත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව ලැබෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. අද දායකත්වයන් එකතු කරන මේ පින්වතුන්ලාගේ පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ඒ අය කරගෙන යන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. මේ උතුම් ධර්ම දානමය පින්කමේ අනුහසින් තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සුවසේ ජීවිත ගත කරන්නටත් සුවසේ පින් රැස් කරමින් ධර්මයේ හැසිරෙන්නත් ගෞතම සාසනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. පුණ්‍ය නිධානය ගැන හැමෝම අපිට කියලා දෙන්නේ නැහැ. පින්වන්ත මහා සංඝරත්නයේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාම තමයි අපිට මේ පුණ්‍ය නිධානය ගැන කියලා දෙන්නේ. ශ්‍රද්ධාව ඇති කරගෙන තම තම නැනපමණෙන් මේ උතුම් සම්බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්නට අපි උත්සුක වෙමු. ඉතින් අපි අද යොවුන් දහම් වැඩසටහන සමගින් එකතු වෙලා ඉද්දී විශේෂයෙන් මතක් කරනවා අද දවසේ දායකත්වයන් එකතු කරන්නේ ඩුබායිහි පදිංචි පෙම්වත් නිර්මිනී විජේසිංහ මහත්මිය, සුදත් විජේසිංහ මහත්මයා සහ යශෝදා විජේසිංහ දියණිය. ඒ පින්වන්ත පිරිස දායකත්වයේ එකතු කරන්නේ. පින්වන්ත ඔබටත් පුළුවන් ඉදිරි දිනක දායකත්වයේ ලබා දෙන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87 071 232 88 87. යොවුන් දහම් වැඩසටහනේ මීළඟ හෝරාව වෙන්වෙන්නේ පින්වන්ත ඔබ දන්නවා ධර්ම සාකච්ඡාවට. ධර්ම සාකච්ඡාවට පින්වන්ත ඔබටත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. ශ්‍රද්ධා රූපවාහිනී Facebook පිටුවට ගිහින් Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. ඉතින් මේ ප්‍රශ්න අපි පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරන්න සූදානම්. ඒ නිසා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට කියලා පින්වන්ත තරුණ ඔබට අපි ආරාධනා කරනවා. එමනම් මේ සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න රැඳෙන්න ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන් විදුලිය සමගින්ම. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.